මූලාසනය සඳහා මන්ත්‍රීවරයෙකු නමක් යෝජනා කරන ඉල්ලා සිටිනවා. සඳහා වීරසුමන මන්ත්‍රීතුමාගේ නම යෝජනා කරනවා. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා කාලේ කතා සභාපති ඔබතුමාට විනාඩි 22ක කාලයක් ඉතුරු වෙලා තියෙනවා. 25ක් ලැබිලා තියෙනවා. තිබුණා 22ක්. ඇයි 25 මොකද්ද ප්‍රශ්නේ? මම හිතන්නේ කාලේ ලබා දෙන්න අපි එක කතාවයි අපිට තිබෙන්නේ පක්ෂයට ඒකෙන් අඩු කරන්න එපා. භාවය වෙන අනිත් ඒවට අපේ කතාව වලින් අඩු කිරීමේ සම්ප්‍රදාය නතර කරන්න. මොකද අපි කිසි බාධාවක් කරන්නේ නැහැ. අපි කාලේ අපතේ යවන්නේ නැහැ. එකම කතාවෙන් ඒ කාලය අඩු කරන්න එපා ලේකම් මණ්ඩලයෙන් ඉල්ලන්න. අපේ කාලෙන් අපි ඒක දෙන්න. ඔබතුමාට විනාඩි 25ක් ලැබෙනවා. ගරු මූලාසනයේ ඉන්න മന്ത്രിතුමනි විශේෂයෙන්ම අද අපි සාකච්ඡාවට බඳුන් කරන අමාත්‍යංශ විශාල වැදගත්කමකින් හෙබි අමාත්‍යංශ ගණනාවක් සාකච්ඡාවට බඳුන් කරනවා. ඒ ලැබී තිබෙන කාලයෙන් ඒ සියල්ල පිළිබඳව අපට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නොතිබුණත් මා හිතනවා අපේ රටේ බලශක්ති ශාස්ත්‍රය පිළිබඳව මෙම විවාදයේදී කරුණු ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍යයි කියලා. විශේෂයෙන්ම අපි දන්නවා අපි කුඩා ආර්ථිකයක් තිබෙන රටක්. කුඩා වෙළඳපොළක් තිබෙන රටක්. ඒ නිසා අපි වගේ රටක බලශක්ති ශාස්ත්‍රය අති වැදගත්. අපේ රටේ ස්වාධීනත්වය, අපේ රටේ ජාතික ආරක්ෂාව, එපමණක් නො අපේ රටේ දේශපාලනය රඳා පවතිනවා මේ බලශක්තියේ අයිතිකරුවා කවුද කියන සාධකයේ මත. මොකද ඔවුන්ට ආර්ථිකය බිඳවට්ටන්න පුළුවන්, අර්බුද නිර්මාණය කරන්න පුළුවන්. ඒ නිසා අපි වැනි කුඩා වෙළඳපොළක්, කුඩා ආර්ථිකයක් තියෙන රටක බලශක්ති ශාස්ත්‍රය අනිවාර්යයෙන්ම රාජ්‍ය සතුව තිබිය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නේ. ඒ මොකද අපේ බලශක්ති ශාස්ත්‍ර දෙකකින් නියෝජනය කරන එකක් කනිජ තෙල්, දෙක විදුලි බලය. විදුලි බලය උත්පාදනය කරන්නත් තෙල් ගන්න එක සැබෑ වුණත් කරුණු දෙකක් තමයි අපේ බලශක්ති ශාස්ත්‍රය නියෝජනය කරන්නේ. එන්දා විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදා හැරීම රාජ්‍ය සතු යුතුයි. ඒ වගේම තෙල් ගෙන්වීම, පිරිපහදු කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම රාජ්‍ය සතු යුතුයි. ඒ මොකද මේ ශාස්ත්‍රය අපේ රටේ ආර්ථිකයටත් අපේ රටේ ජාතික ආරක්ෂාවටත් ඉතාමත් වැදගත් ශාස්ත්‍ර ගණනාවක් නිසා. කෙසේ වුවත් මම විදුලි බල ඇමතුමා ඉන්න වෙලාවේ එතුමා ගැන කියන්නම් අපේ ඩලස් ඇමතුමා නැති නිසා ඒක පසෙකින් තියලා මම තෙල් සංස්ථාව ගැන යම් කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමනි මේ ආයතන ගත්තහම මේ විදුලි බල ඛනිජ තෙල් කියන ආයතන දෙකම ගත්තොත් විදුලි බල මණ්ඩලය පාඩු ලබලා තිබෙනවා මේ වසරේ මුල් මාස 8 වෙනකොට මිලියන 31724ක්. නමුත් ගිය අවුරුද්දේ පාඩුව හා සංසන්දනය කරලා බලනකොට යම් අඩුවීමක් තිබෙනවා. නමුත් ඒකට හේතු සාධක වී තිබෙන්නේ අපේ ජලයෙන් විදුලි උත්පාදනය කිරීම යම් ප්‍රමාණයකට ඉහළ යාමත්, විදුලි පරිභෝජනයේ අඩුවීම. ඒ වගේම තෙල් සංස්ථාවේ පාඩුව මේ මුල් මාස 8 ඇතුළත පාඩුව මිලියන 4417යි. ගිය අවුරුද්දේ මුල් මාස 8 හා සංසන්දනය කරලා බලනකොට යම් පාඩුවේ අඩුවීමක් තිබෙනවා. හැබැයි අඩුවීමට හේතු සාධක වී තිබෙන්නේ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළ යාමත්, තෙල් අලවිය අඩුවීමත් කියන සාධක දෙක තමයි බලපාලා තිබෙන්නේ. ඒ වගේම ණය ලෙස ගත්තොත් ගරු මන්ත්‍රීතුමනි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජන බැංකුවට ණයයි බිලියන 171ක්. ලංකා බැංකුවට ණයයි බිලියන 169ක්. චීන ඉදිකිරීම් බැංකුවට ණයයි බිලියන 8.8ක්. ඔක්කොම ගත්තම ආසන්න වශයෙන් බිලියන 348ක්. කෝටි 34899ක ණයකින් මේ විදුලි බල මණ්ඩල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙළෙනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලය ගත්තොත් ගරු සභාපති මන්ත්‍රීතුමනි ලංකා බැංකුවට ණයයි බිලියන 19.9ක්. මහජන බැංකුවට ණයයි බිලියන 19.9ක්.
ලංකා බැංකුවට ණය බිලියන 0.5ක්. ජාතික ඉතිරි කිරීම බැංකුවට ණය බිලියන 0.5ක්. චීන වාණිජ බැංකුවට ණය බිලියන 1.3ක්. ආසියානු සංවර්ධන බැංකුවට ණය බිලියන 8.7ක්. එකතුව ගත්තොත් බිලියන 130.7ක්. ආසන්න වශයෙන් ගත්තොත් කෝටි 13075ක් ණය. එනිසා රටේ වැදගත්ම ආයතන දෙක පාඩු ලබන වැදගත්ම ආයතන දෙක ණය වෙච්ච ආයතන බවට පත් වී තිබෙනවා. ඉතින් මේ ආයතන දෙකම ගැන කතා කරන්න වෙලා නැති නිසා මම කනිතෙල් නිර්ගමන සංස්ථාව කනිතෙල් සංස්ථාව ගැන වැඩිපුර සාකච්ඡා කරන්න. කෙසේ වුවත් ඩලස් සමුතුමා අමතක කරලා යන්නත් හොඳ නැති නිසා කරුණු කීපයක් ගැන මම බලාපොරොත්තු වෙනවා ඔබතුමා පැමුණුම නිසා. විශේෂයෙන්ම ඔබතුමා සහ අප අතර දේශපාලන බොහෝ වෙනස්කම් තිබෙනවා. හැබැයි දේශපාලන බොහෝ වෙනස්කම් තිබුණත් ඔබතුමා සහ අප අතර සමානකම් රැසකුත් තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි අද එම සමානකම් වල ප්‍රතිවිපාක වලට ඔබතුමා මුහුණ දී තිබෙනවා. ඔබතුමාගේ ඛේදවාචකයේ 1 මාතර ඉපදීම. 2 50 දශකයේ අගභාගයේ ඉපදීම. 40 දශකයේ වුණා ඉපදුණා නම් ඔය ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැහැ. 80 දශකයේ මැද භාගයේ ඉපදුණා නම් ඔය ඛේදවාචකයට මුහුණ දෙන්නෙත් නැහැ. ඔබතුමා ඉපදී තිබෙන්නේ 50 දශකයේ අගභාගයේ ඒ කියන්නේ 1959 මා දන්නා විදියට. ඒ දෙවෙනි ඛේදවාචකය. තුන්වෙනි ඛේදවාචකය ඔබතුමාට උරුම වී තිබෙන ඔබතුමා දූෂිතෙක් හෝ දූෂිත වලල්ලේ නියෝජිතයෙක් නොවීම. හතරවෙනි ඛේදවාචකය ඔබතුමා මුහුණ දී තිබෙන ඔබතුමාට යම් සංකල්ප සමුදායක් තිබීම. ඒ හේතු කොටගෙන තමයි ඔබතුමා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයෙක් විසින් කළ යුතු කාර්යභාරයකට අමාත්‍යවරයෙක් හැටියට පත් වී තිබෙනවා. නිසා මාතර නොඉපදුනා නම් 60 දශකයේ ආසන්නයේ නොඉපදුනා නම් තමන්ටම වූ සංකල්ප තිබුණේ නැත්නම් දූෂිත වලල්ලේ කොටස්කරුවෙක් වූවා නම් ඔබට ඔයිට වඩා බොහෝ දේ ලැබේවි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඔබ විදුලි බල මණ්ඩලයේ ඛේදවාචක නෙවෙයි දලස් අලහප්පෙරුම ඇමතුමාගේ ඛේදවාචක ගැන කිව්වොත් ප්‍රමාණවත් කියලා මම හිතනවා. ඔබතුමත් අනුමත කරાવી මාතර නිසා. කෙසේ වුවත් තෙල් සංස්ථාව ගැන බැලුවොත් අපි හිතනවා අපේ රටේ ආර්ථිකයේ ඉතාමත් වැදගත් කනිත් තෙල් නීතිගත සංස්ථාව. ඉතාමත් වැදගත්. අපිට මතකයි 1969 අගෝස්තු මාසයේ 5 වෙනිදා තමයි සපුගස් කන්දෙන් පළමු ගිනි දැල්ල උඩට නැංගි. හැබැයි 1969 ඒ පත්තුණු ගිනි දැල්ල මුල් කාලේ විශාල ආලෝකයක් ගෙනත් දුන්නා. රට අඳුරෙන් එළියට ගෙනිච්චා. හැබැයි පසු කාලේ ඒ ගිනි දැල්ල මොකද්ද සිදු කරමින් තිබෙන්නේ? අද තෙල් සංස්ථාවේ ගිනි දැල්ල ආර්ථිකය රත් කරමින් තිබෙනවා. ජනතාවගේ ජන ජීවිතය රත් කරමින් තිබෙනවා. මේක තමයි ඉරණම. අපිට මතකයි ගරු මන්ත්‍රීතුමනි අපි කැලණි විහාරයේ වඳින්න එනකොට කැලණි විහාරයේ දකින්නකොට අපි වාඩි වී ඉන්න බස් රථේ හුනස්නේ නැගිටිනවා ගෞරව කිරීම සඳහා. හැබැයි ඊට පෙර අපි නැගිටිනවා සපුගස් කන්දේ ගිනි දැල්ල දැක්කාම ඒක දකින්න අපි බස් එකෙන් නැගිට්ටා. ඒක අපේ රටේ ජාතික ශේෂ්ත්‍ර ඉතාමත් වැදගත් සම්පතක්. හැබැයි දශක ගණනාවක් අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිය විශේෂයෙන්ම 1948න් පස්සේ ගත වෙච්ච අවුරුදු 42 අපේ රටේ ආර්ථිකයට කොට තිබෙන විනාශය, අපේ රටේ ජාතික සම්පත් වලට කොට තිබෙන විනාශය, අපේ රටේ වංචාව, දූෂණය, නාස්තිය ඇති කොට තිබෙන తত্ত্বය මේ සියල්ල ඉතා හොඳින් මැනවින් පෙන්눔 කරන කැඩපත තමයි අද තෙල් සංස්ථාව. එය මේ ආර්ථික ප්‍රතිපත්තියේ ගිලිටීනයට අහු වී තිබෙන මේ තෙල් සංස්ථාව. 2 වංචාව, දූෂණය, නාස්තිය ප්‍රතිමූර්තිය. ඒක ඇතුළේ තමයි හෙජින් සූදුව සිද්ධ වෙන්නේ. ඒක ඇතුළේ තමයි බාල තෙල් ගේන්නේ. ඒක ඇතුළේ තමයි ටෙන්ඩර් මගට සිද්ධ වෙන්නේ. ඒක ඇතුළේ තමයි හදිසි මිලදී ගැනීම සිද්ධ වෙන්නේ. ඒ නිසා වංචාවේ, දූෂණයේ ප්‍රතිමූර්තියත් 78න් පසු අනුගමනය කළ විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිමූර්තියත් තේරුම් ගන්න පුළුවන් කනිත් තෙල් නීතිගත සංස්ථාවයි. 1969 මේ කනිත් තෙල් නීතිගත සංස්ථාව ආරම්භ කරනකොට ගරු මන්ත්‍රීතුමනි දෛනික තෙල් නිෂ්පාදනයේ ධාරිතාව මෙට්‍රික් ටන් 5500. ඒ වෙනකොට අපේ රටේ අවශ්‍යතාවයට සරිලන පිරිපහදුවක් මේ තෙල් පිරිපහදුව විසින් ඇති කරනු ලැබුවා. හැබැයි දැන් අවුරුදු 40
අවුරුදු 51ක් ගත වී තිබෙනවා. අවුරුදු 51කට පසුවත් මෙහි ධාරිතාව වර්ධනය කරන්න සමත් වුණාද? විටින් විට ප්‍රතිසංස්කරණ අවස්ථා දෙකක් කරලා තිබුණත් අදත් 5500ට වඩා අඩු ධාරිතාවක් දුවන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් දෛනික තෙල් අවශ්‍යතාවය මෙට්‍රික් टन 20000 ඉක්මවනවා. හැබැයි මෙට්‍රික් टन 20000ක් නිෂ්පාදනය කරන තැන අද මේ තෙල් පිරිපහදු කරන ලබන්නේ එයින් 120කටත් ආසන්න ප්‍රමාණයක්. ඒ නිසා අවුරුදු 51ක් මුළුල්ලේ මේ ඇති වී තිබෙන ධාරිතාව වර්ධනය කරන්න මේ පාලකයන් අසමත් වුණා. පළවෙනි ප්‍රශ්නය. දෙක ගරු මන්ත්‍රීතුමනි එක යුගයක කනිජ තෙල් පාවිච්චිය පිළිබඳව ලෝකේ පරිසර සම්මුතිය නිර්මාණය වෙන්න පටන් ගත්තා. ඒ සම්මුතියින් අනුව අපි නිෂ්පාදනය කරන කනිජ තෙල් වල විශේෂම ඩීසල් වල සල්ප කිසිසේත්ම අඩංගු නොවිය යුතුයි. ඒක තමයි පරිසර ප්‍රඥප්තිය. හැබැයි අපිට ගුණාත්මක තෙල් නිෂ්පාදනය කරන්න බැරි තැනකට පත් වී තිබෙනවා. 1969 ඉතාලි සමාගමක් විසින් ඉතාලි තාක්ෂණය හරහා ගොඩනගන ලද තෙල් සංස්ථාව. අවුරුදු 51ක් ගිලා නව තාක්ෂණය ඇතුල් කරලා නවීකරණය කරන්න අපි අසමත් වී තිබෙනවා. ධාරිතාව වැඩි කරන්න අසමත් වී තිබෙනවා. ගුණාත්මක භාවය වැඩි කරන්න අසමත් වී තිබෙනවා. නවීකරණය වැඩි කරන්න අසමත් වී තිබෙනවා. ඒ වගේම ගරු මේ සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ග මොකක්ද වුණේ? 2007 වසරේ බිලියන 1.2ක යෝජනාවක් ඉරාන රජයත් එක්ක කරා ඉරානයේ ජනාධිපතිවරයා ලංකාවට ඇවිල්ලා එවකට අපේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා සමග ගිවිසුමක් අත්සන් කරා. මං හිතනවා ලංකාවේ තියෙන ලොකුම මුල් ගල තියෙන අද සපුගස් කන්දේ. ආසන්න වශයෙන් ඒ වෙනකොට ලක්ෂ 6කට 7කට වඩා වැඩි ප්‍රමාණයක් මේ මුල් ගල වෙනුවෙන් වියදම් කරා. ව්‍යාපෘති කාර්යාලයක් ආරම්භ කරා. ව්‍යාපෘති නිලධාරියෙක් ගෙනාවා. මාසයකට ලක්ෂ 2.5 ගාන ව්‍යාපෘති නිලධාරියට පඩි ගෙව්වා. ඒ වගේම ආසන්න ඉඩම් ප්‍රමාණයක් පවරා ගත්තා. කො 2007. එතන මේ කනිජ තෙල් නීතිගත සංස්ථාව ධාරිතාව වැඩි කරන එක, ගුණාත්මක භාවය වැඩි කරන එක, නවීකරණය වැඩි කරන එක තමයි අපේ රටේ ප්‍රමුඛම අවශ්‍යතාවය. ඒක තමයි ජාතික අවශ්‍යතාවය. හැබැයි අවශ්‍යතාවයට මේ ආණ්ඩු තබලා තිබෙන්නේ කවර ස්ථානයේද? කවර ස්ථානෙත් තබලා තිබෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි දේශප්‍රේමීත්වය කියලා කියන්නේ පපුවට ගසා ගැනීම නොවේ. දේශප්‍රේමීත්වය කියලා කියන්නේ මහ පොළොව ඉඹ ගැනීම පමණක් නොවේ. දේශප්‍රේමීත්වය කියලා කියන්නේ අපේ රටේ වැදගත් ජාතික ආර්ථිකයට උරදිය හැකි ඒ ස්ථාන බිඳ වැටෙනවා වෙනුවට ඒවට නිසි සලස්මක් සකස් කොට වර්ධනය කොට ඉදිරියට ගෙන යාම තමයි දේශප්‍රේමීත්වය. හැබැයි 2007 ඉඳන් අපේ රටේ මොනතරම් ව්‍යාපෘති ආරම්භ කොට තිබෙනවද? ඩොලර් බිලියන ගණන් වැය වෙන ව්‍යාපෘති ආරම්භ කොට තිබෙනවා. හැබැයි ඒ ව්‍යාපෘති මොකද වෙලා තිබෙන්නේ? සම්මන්ත්‍රණ ශාලාව තියෙන සෙනගෙන්නේ නැති. පිට්ටනි තියෙනවා සෙල්ලම් කරන්නේ නැති. පාරවල් තියෙනවා වාහන යන්නේ නැති. වරායවල් තිබුණා නැව්වෙන්නේ නැති. මෙන්න තිබුණු තත්ත්වය. හැබැයි වැදගත්ම දේ මෙතන අපේ ගරු මන්ත්‍රීතුමනි අපි පිරිපහදු කරලා අපේ රටේ තෙල් අලෙවි කරන්න සූදානම් නම් අපේ සියලු බොර තෙල් ආනයනය කරලා පිරිපහදු කරලා දෙන්න පුළුවන් නම් අදත් අපිට වෙළඳ පොලේ මිල 37කින් අඩු කරලා දෙන්න පුළුවන්. රුපියල් 104ට විකිනෙන ඩීසල් ලීටරයක් ඒ සියලු ලාභ බදු සියල්ල තියාගෙන රුපියල් 37ක් අඩුවෙන් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. රුපියල් 68ට ලබා දෙන්න පුළුවන් පිරිපහදු කරලා. මේක නෙවෙයි ජාතික අවශ්‍යතාව. ඒව නෙවෙයි ජාතික ආර්ථික වැදගත්ෙන්. හැබැයි ඒවා කඩා වැටෙන්න හරි 1978 සිට පැවති පාලනයන් දෙක. ඒ විතරක් නෙවෙයි. අපේ මෙම තෙල් සංස්ථාව සමන්විත වුණා අතුරු කර්මාන්ත ගණනාවක් එක්ක. එකක් තෙල් පිරිපහදුවෙන් එන අතුරු පළවලින් පොහොර නිෂ්පාදනය කරා. අපිට යූරියා පොහොර ෆැක්ටරියක් තිබුණා. තෙල් පිරිපහදු කරපුවාම එන නැප්තා වලින් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් එකතු කරලා යූරියා පොහොර නිෂ්පාදනය කරා. 1981 දී මාගාව පත්‍ර දැන්වීමක් තියෙන දිනමින පත්‍රය ගියපු. 1981 දී අපේ පොහොර සමාගම මෙට්‍රික් ටන් 50000ක් පාකිස්තානයට යූරියා ඇරියා. හැබැයි අද 8ක්වත් නිෂ්පාදනය කරන්නේ නැහැ යූරියා. මොකද තමුන්වන්සේලාගේ දේශප්‍රේමී. මොකද ජාතික ආර්ථික පිළිබඳ තියෙන සැලසුම. යූරියා කර්මාන්තශාලාව. ඊළඟ මේකත් එක්ක සම්බන්ධ වෙලා තිබෙන නයිලොන් 6 නයිලොන් කර්මාන්තශාලාව. අපිට අවශ්‍ය වෙන දැල් නිෂ්පාදනය කරා. නයිලොන් ලණු නිෂ්පාදනය කරා. මේ සියල්ල කරපු නයිලොන් කර්මාන්තශාලාවක් තිබුණා. නයිලොන් 6. ඒක මොකද කරේ? වහලා දැම්මා, විකුණලා දැම්මා. ඊළඟ මේකට අනුබද්ධව තිබ්බා කරු මන්ත්‍රීතුමනි ඉතාමත් හොඳ කෘමිනාශක නිෂ්පාදන ආයතනයක්. අපේ රටේ මහ පොළොවට ගැලපෙන විස වලින් අඩු ඒත් ඵලදායීතාවයෙන් වැඩි
කෘමිනාශක නිෂ්පාදනය කරා මේකේ අතුරුඵල වලින්. ඒක තමයි සිපෙට්කෝ. අපිට මතකයි අපි අපේ පොඩි කාලේ රේඩියෝ වැඩසටහනක් ගියා සිපෙට්කෝ මහත්තයා කියලා. ඒ වැඩසටහන දියත් කරේ සිපෙට්කෝ එකෙන් හදන කෘමිනාශක තිබුණා. අද කොයි කෘමිනාශක ජාලේ. අද ඒක සියල්ල හේකෙන් බවර් ලංකෙන් මෙනි බහුජාතික සමාගමල ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ වගේම මේ ආශ්‍රිතව ඉටිපන්දම් කර්මාන්තශාලාව. ඒ අතුරු නිෂ්පාදන වලින් එන පැරසින් නිටි වලින් අපිට ඉටිපන්දම් නිෂ්පාදනය කරා. එදා අපේ පන්සලට පල්ලියට අවශ්‍ය වෙන ඉටිපන්දම් ටික රට අවශ්‍ය ඉටිපන්දම් නිෂ්පාදනය දුන්නේ මේ තෙල් සංස්ථාව අනුබද්ධව. එහින් අතුරුඵල වලින් අද කෝ එක ඉටිපන්දමක් හදන්නේ ඒ කර්මාන්තශාලාව. ඒක වහලා දැම්මා. ඊළඟ අපිට ලීසි තෙල් කර්මාන්තශාලාවක් තිබුණා මේකත් එක්ක. අපිට කැල්ටෙක්ස් ලීසි තෙල් එක කැල්ටෙක්ස් එකට විකුණලා දැම්ම ඇමරිකාවට. මේකයි සිද්ධ කරේ. අද සිපෙට්කෝ එක ලීසි තෙල් දෙනවා තමයි. හැබැයි අද ලීසි තෙල් දෙන්නේ අපි නිෂ්පාදනය කරලා නෙවෙයි පිට රටින් ගෙනල්ලා අපේ ලේබල් එක ගහලා දෙනවා. කො ලීසි තෙල් කර්මාන්තශාලා. මේව නේද ආර්ථික වැදගත් මධ්‍යස්ථාන. ඊළඟ මේකට තිබුණා නැව් තෙල් අංශයක් තිබුණා. නැව් තෙල් අංශය 2003 වසරේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ජෝන් කීල්ස්ට විකුණලා දැම්මා. ජෝන් කීල්ස්ට විකුණනකොට ආර්ථික සංවර්ධන අමාත්‍යංශي ඒ වෙලාවේ අමාත්‍යංශයක් ඇතුළු ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා මිලින්ද මොරගොඩට අමුන්නාන්සේලාගේ ඉන්දියාවේ තානාපතිවරයා මහා කොමසාරිස්වරයා හොඳට මතක තියාගන්න. ඉන්දියාවේ අද තානාපති මිලින්ද මොරගොඩ එදා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයක් ඇතුළේ ඇමතිවරයා බවට පත් වුණා. ඇමතිවරයා බවට පත් වෙලා අපේ නැව් තෙල් අංශය විකුණලා දැම්මා ජෝන් කීල්ස්ට. හැබැයි නැව් තෙල් අංශය ජෝන් කීල්ස්ට විකුණනකොට මිලින්ද මොරගොඩගයි ජෝන් කීල්ස්යි අතර ඥාති විවාහයක් සිද්ධ වුණා. ඒ විවාහයට දීපු දීපල තමයි නැව් තෙල් අංශය. මෙහෙමයි උනේ. එයා තමයි අද ඉන්දියාවේ තානාපති ශ්‍රී ලංකාව නියෝජනය කරන මිලින්ද මොරගොඩ. මම ස්තුතිවන්ත වෙනවා වාසුදේව නානායක මැතිතුමාට. 2007 ඉදිරිපත් වුණු කෝප් වාර්තාවට සමග ඔබතුමා ගියා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිලා මේ නැව් තෙල් අංශය විකිණීමට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ගත්තා. ඒ නිසා නැවත නැව් තෙල් අංශය අපිට ආවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයක් වුණාද? නැහැ. නැවත මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනය ඒ නැවේ ආපු නැව් තෙල් අංශය කෑලි 3කට කඩලා 3 දෙනෙකුට ජෝන් කීල්ස්ට මැක්ඩොනල්ඩ්ස්ට IOC එකට ඒ නැව් තෙල් අංශය වික්කා. ඉතින් නැව් තෙල් අංශය වැදගත් වෙන්නේ මොකක් නිසාද? නැව් තෙල් අංශය අපිට වැදගත් උනේ අපේ රටේ ඩොලර් අපිට අවශ්‍යයි. අපි තෙල් ආනයනය කිරීම සඳහා අපිට ඩොලර් වැය වෙනවා. අපිට නැව් තෙල් අංශයෙන් ඩොලර් රුපියල් ගැනීම තිබුණා. හැබැයි නැව් තෙල් අංශය වහලා දැම්මා. ඒ නිසා හම්බන්තොට වරායි තෙල් ටැංකි 8ක් නිර්මාණය කරා. තෙල් ටැංකි 8ක් ඒ ආසිතව මට මතකයි. හම්බන්තොට වරාය පිළිබඳව පළවෙනි සාකච්ඡාව මමත් කැබිනට් මණ්ඩලෙ හිටියා චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඒතර තිබුණේ භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ වරායක් පිළිබඳ මේ පළමු සැලසුම තිබුණේ. පළමු සැලසුමේ බංකරින් සේවය සඳහා වරායක් උතන නිර්මාණය කරමු. මොකද ආසන්න වශයෙන් ගත්තොත් ඔය හරහා නැව් 200ක් දවසකට යනවා. නැව් 200ක් ඒ මාවත යනවා. ඒ නැව් 200 නැව් 100කට තෙල් ගහන්න අපිට පුළුවන්කම ලැබුණා නම් අපේ රටේ ආර්ථිකයට වැදගත් සාධකයක් අපිට එකතු කරගන්න පුළුවන්. ඒ නිසා යෝජනාව තිබුණේ මොකක්ද? අපි නැව් තෙල් අංශය පටන් ගමු. නැව් තෙල් අංශය පටන් අරගෙන නැව් වලට තෙල් ගහලා උපයා ගන්නා ඩොලර් වලින් අපි වරායක් හදමු කියලා. හැබැයි අපි වරායක් හදුව ණය අරගෙන අපි දැම්ම එතන තෙල් ටැංකි 8ක් හැදුවා. අද 8 වික්කේ කාටද? අද තෙල් සංස්ථාව මම දන්නවා සභාපතිතුමා ඉන්නවනේ සුමිත් මහත්මයා. මම දැනගන්න කැමති මේ ටැංකි 8න් කණිතෙල් නීතිගත සංස්ථාව ටැංකි කීයක් ගන්න ලෑස්තිද? කීයක් දෙනවද? දෙන්නේ නැහැ. මෙහා අපේ මුහුදාවට අපේ රට වටෙන් ගමන් කරන නැව් මාර්ග තිබෙනවා. අපිට තෙල් තිබෙනවා. අපිට තෙල් ආනයනය කර හැකි. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ අපි ඒකත් පවර්ලා දීලා තිබෙනවා. දැන් නැව් තෙල් අංශේ. ඒ විතරක් නෙමෙයි මේ තෙල් සංස්ථාවත් එක්ක අනුබද්ධ වූ විශාල ට්‍රේනින් කොලෙජ් එකක් තිබුණා. ඉතාමත් හොඳ පුහුණු කරා අපේ නිලධාරීන්. විශේෂයෙන්ම අද මැද පෙරදි ගියොත් විශාල තෙල් නිම්වල විශාල පිරිපහද වල වැඩ කරන්නේ කවුද? ලංකාවේ අය. ඒ මේ සපුකස්කන්ධේ පුහුණුව ලැබපු අත්දැකීම් ලැබපු අය. අද ට්‍රේනින් කොලෙජ් එකට සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? ඒ නිසා මම හිතන්නේ මේ තෙල් සංස්ථාව සහ ඒ යවට සංකීර්ණේ පිරිපහදුව නයිලෝන් ෆැක්ටරිය යූරියා ෆැක්ටරිය කෘමිනාශක ෆැක්ටරිය නැව් තෙල් අංශය මේ ආදී ශේෂ්ත්‍ර ගණනාවක් තිබුණු ලීසි තෙල් අංශය මේ ආදී ශේෂ්ත්‍ර ගණනාවක් තිබුණු ආර්ථික වැදගත්ම හදවත අවුරුදු 42ක් යනකොට මේ පැවති පාලනයන් දෙකම මාරුවට විනාශ කරලා දැම්මා. අද මොකද වෙලා තිබෙන්නේ? විශාල ණයබරක නේද? ආසන වශයෙන් ගත්තොත් කෝටි 34899ක ණයබරක් තියෙන ආයතන බවට පත්ලා තියෙන තෙල් සංස්ථාව. ඒ නිසා මම හිතනවා මේ තෙල් සංස්ථාවට අත්පත් කරපු ඉරණම අවුරුදු 42ක් තිස්සේ අපේ රට අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිමූර්තිය ප්‍රතිබිම්බය බවට අද පත් වෙලා තිබෙනවා. ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ ගෞරව මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි 5ක කාලයක් විතර. අවසන් වශයෙන් මම අවධානය යොමු කරන්නේ
අපේ ගබඩා සංකීර්ණය. විශේෂම අපි දන්නවා ගරු මන්ත්‍රීතුමනි අපිට සාමාන්‍යයෙන් අපේ දැනට කොළොන්නාව සහ මුතුරාජවිල ගබඩා සංකීර්ණ ඇති CPSTL කියන සමාගමට. ඒ කියන්නේ IOC එකට 3න් එකක් අයිති, තෙල් සංස්ථාවට 3න් 2ක් අයිති සමාගමක් ඇදුවා. හදලා අපි ගබඩා සංකීර්ණය දුන්නා. හැබැයි අද කොළොන්නාවෙත් මුතුරාජවිලත් ගබඩා කරන තෙල් වලින් 96ක් සමහර වගේ 90කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කරන්නේ CPC එකේ තෙල්. හැබැයි ලාභය යනවා IOC එකට. අපේ ගබඩ අපේ තෙල් ලාභය IOC එකට. ඉතුරු 3න් එක විකුණන්න දාලා තිබුණා භාණ්ඩාගාරයට. මට මතකයි PB ජයසුන්දර. දැන් ඉන්න මුදල් අමාත්‍ය සෙලකම්මරයා. එතුමා එක විකුණන්න ලෑස්ති කරලා තිබුණා. ඉතුරු 3න් එක දාලා තියෙන භාණ්ඩාගාරේ. භාණ්ඩාගාරයට දාලා ඉන්දියානු සමාගමකට විකුණන්න ලෑස්ති කරලා තිබුණා. වෘත්ති සමිතිය අරගල කරලා ඒක යාන්තම් පවරගත්තා. ඒ කොළොන්නාව සහ මුතුරාජවල ගබඩා සංකීර්ණ අත්වෙච්ච ඉරණම. ඊළඟ මම දැනගන්න කැමති ත්‍රිකුණමල චීනවරායි. ගරු මන්ත්‍රීතුමනි 1930 බ්‍රිතාන්‍ය විසින් හැදුව මේ චීනවරාය ගබඩා සංකීර්ණය තෙල් ටැංකි 102ක්. මේ 102කින් 1964 දී තෙල් සංස්ථාව ඩොලර් ලක්ෂ 2.5ක් දීලා මේ තෙල් ටැංකි සංකීර්ණය තෙල් සංස්ථාවට පවරගත්තා. 1970 වෙනකම් මේ තෙල් ටැංකි සංකීර්ණ අපි උපයෝග කරගත්තා. 70 අගභාගය වෙනකම් යුද්ධ හේතු කොටගෙන මේ තෙල් ටැංකි සංකීර්ණ ක්‍රියාකාරීත්වය අඩපණවුවා. හැබැයි මේක වැදගත්ම සම්පතක්. මෙතන ගරු කතානායක ගරු මන්ත්‍රීතුමනි තෙල් මෙට්‍රික් ටන් දසලක්ෂයක් ගබඩා කරන්න පුළුවන්. ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට තවත් අතිරේකව විනාඩි 5ක් එකතු කරලා තියෙනවා විපක්ෂ සංවිධායකතුමා විසින්. බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මේ ගබඩා සංකීර්ණය මේ ගබඩා සංකීර්ණය මෙට්‍රික් ටන් දසලක්ෂයක් දරන්න පුළුවන්. අපේ තියෙන සති දෙකකට ගබඩා කරන්න පුළුවන් තෙල්. සති දෙකකට ගබඩා කරන්න පුළුවන් තෙල් මුතුරාජවල සහ කොළොන්නාවේ. ලක්ෂ 4යි තියෙන්නේ. අතන තියෙන ලක්ෂ 10 කියන මාසෙකමාරක් ගබඩා කරන්න පුළුවන් මේ තෙල් සංකීර්ණය. මේක 2003 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඉන්දියානුවට తాවකාලික ගිවිසුමෙන් පවරා දුන්නා. මාස 6කින් අලුත් ගිවිසුමක් අත්සන් කර බව. හැබැයි අත්සන් කරන්නේ අලුත් ගිවිසුමක්. දැන් නිසා తాවකාලික ගිවිසුම ඉවරයි. තව කොහෙද ගිවිසුමක් තිබෙන්නේ? ඉන්දියාව සමග කිසිදු ගිවිසුමක් නැහැ. මේ තෙල් ටැංකි සංකීර්ණයත් එක්ක දේශපාලන දිගු ඉතිහාසයක් තියෙන ගරු මන්ත්‍රීතුමනි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජේ.ආර්. ජයවර්ධන මේ තෙල් ටැංකි සංකීර්ණ ඇමරිකානු රජයට පවරා දෙන්න හැදුවා. ඒක තමයි අපේ රටේ බෙදුම්වාදී ව්‍යාපාරයේ මුවහත් කිරීම සඳහා ඉන්දියාව මැදිහත් වුණා. ඊට ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරා. ඉන්දු ලංකා ගිවිසුමේ 3 වෙනි කොටසකට ඇතුළත් කරා මේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ වගන්තිය. ඒ නිසා දික්කටම ඉන්දියාව මේක කෙලහලා හිටියා. දැන් මොකද කරේ? 2003 තාවකාලික ගිවිසුමක් අත්සන් කරා. ඉඩමයිති රජයට ටැංකි ටික අයිති CPC එකට. ඉතින් CPC එකට කිසිසේත්ම පවරා දීමේ හැකියාවක් නැහැ මේ තෙල් ටැංකි. මාස 6කට අත්සන් කරේ. කොච්චරද ගාන? මාසයකට එක ටැංකියකට ඒකෙන් 12500ක් ගබඩා කරන්න පුළුවන් එක ටැංකියක මාසික කුලිය ඩොලර් 1000යි. ඩොලර් 1000යි. මේ ටැංකි 99ක් දැන් තියෙනවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. දෙකක් ජපානු බෝම්බ ගහලා විනාශ වුණා. තව එකක් දි รา පත් වුණා. දැන් තියෙනවා ටැංකි 99ක්. මේ 99ට ගත්තොත් කීයද? අවුරුද්දක කුලිය ඩොලර් ලක්ෂයයි. හැබැයි තෙල් මෙට්‍රික් ටන් දසලක්ෂයක් ගබඩා කරන්න පුළුවන් ගබඩා සංකීර්ණය. මම දන්න විදිහට බද්දක වලත් නැහැ. මේකේ පහළ සංකීර්ණය තියෙන තෙල් ටැංකි 14ක් ඉහළ සංකීර්ණය තියෙන තෙල් ටැංකි 85ක්. ඒතර මේක ඉතාමත් හොඳ වැදගත් විදිහට හැදුවේ ගරු මන්ත්‍රීතුමනි. අපේ රටේ අද මේ තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳව මම දන්නවා වාර්තාවක් ඉදිරිපත් කරා තෙල් සංස්ථාවේ නිලධාරීන් විසින් එතුමාලා විසින්ම වාර්තාවක් ඉදිරිපත් කරා 2016 පෙබරවාරි මාසයේ සියලු අන්තර්ජාතික සහතිකා වෙනත් රටවල වැඩකොට පළපුරුද්ද සහිත ඉංජිනේරුවන් 4 දෙනෙකු විසින් ටැංකි 42ක් පරීක්ෂා කොට මුලින් ටැංකි 16ක් නවීකරණයට තක්සේරු වාර්තාවක් ඉදිරිපත් කරා. ඒ තක්සේරු වාර්තාව මොකද්ද කිව්වේ? ඒ ටැංකි 16 නවීකරණය කරන්නත් පහළ ගබඩා සංකීර්ණ සිට ඉහළ ගබඩා සංකීර්ණ සඳහා නල පද්ධතිය ලන්නත් ඒ වගේම එහි මෙහෙයුම් කටයුතු පටන් ගන්න ගොඩනැගිලි අලුත් වැඩ කරන්නත් ඩොලර් මිලියන 10ක් වැය වෙනවා කියලා කිව්වා. තෙල් සංස්ථාවක තමන්ගේ ඩොලර් මිලියන 10 හොයාගන්න දෙන්න කියලා. ඒ සඳහා මම මොන වුණත් චන්දිම වීරක්කොඩි අමාත්‍යවර කැබිනට් පත්‍රිකාවක් දැම්මා. කැබිනට් මණ්ඩලයේ මේ තෙල් ටැංකි 16 නැවත තෙල් සංස්ථාවට පවරා ගැනීම සඳහා එකඟතාවයක් ආවා. හැබැයි මම හිතනවා ලංකාවේ පළවෙනි වතාවට රනිල් වික්‍රමසිංහ නැවත කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒ රනිල් වික්‍රමසිංහ දාපු කැබිනට් පත්‍රිකාව තමයි පෙර කැබිනට් මණ්ඩලයේ තීරණය අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව. මම දන්නේ එහෙම කැබිනට් පත්‍රිකාව මෙතෙක් ඉතිහාසෙ තිබ්බද කියලා. ගන්න තීන්දුව අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාවක් දැම්මා. දාලා මේ තෙල් ටැංකි සංකීර්ණ ගන්න එක නතර කරා. අදත් මම දන්නා මේකට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තිබෙනවා. ඒ වගේ වෘත්ති සමිති විශාල අරගලයක් කරනවා. එහෙනම් මේ තෙල් ටැංකි සංකීර්ණ පවර ගන්න නැත්තේ ඇයි? ගරු මන්ත්‍රීතුමනි
2005 ඉඳන් 2010 දක්වා යුද්ධ කාලෙදී මේ තෙල් ටැංකිය වලින් තමයි අපි උතුරට තෙල් බෙදා හැරියේ. හැබැයි ටැංකිය අයිති කාටද? ටැංකිය අයිති IOC සමාගමට. තෙල් බෙදා හැරියේ අපි තෙල් බෙදා හැරීම වෙනුවෙන් ඒ අවුරුදු 5ට IOC සමාගමට ගෙව්වා රුපියල් මිලියන 942ක්. හැබැයි තෙල් ටැංකි වල මුළු බද්ද අපිට හම්බුණා IOC එකේ මිලියන 60ක්. IOC එකෙන් අවුරුදු 5ටම අපිට හම්බ වෙනවා මිලියන 60ක බද්දක්. අපි IOC එකේ ගබඩාව තෙල් ටැංකියක් පාවිච්චි කරා කියලා මිලියන 42ක් ගෙවනවා. හරියට මගේ ගේ රුපියල් 1000කට මම කුලියට දීලා ඒ ගෙන් කාමරයක් ගන්න රුපියල් 20000ක් දීලා. ඒ වගේ තීන්දුව නෙමෙයි. දැන් මම අහන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණ ගන්නවද නැද්ද ආණ්ඩුව තීරණයක් කියන්න ඕන. මට මතකයි ආපු වෙලාවම සභාපතිවරයා තෙල් සංස්ථාවේ සභාපතිවරයා තෙල් ටැංකි සංකීර්ණ බලලා විශාල ප්‍රකාශයක් කරා. අපි මේවා පවර ගන්නවා කියලා. හැබැයි දැන් පවර ගන්නවද? උඟ පවර ගන්නේ නැහැ. ඒ නිසා මේක වැදගත්ම දෙයක්. මොකද උතුරු නැගෙනහිර පළාතේ පමණක් මේ තෙල් ගබඩා සංකීර්ණ උපයෝග කරගෙන අපි තෙල් බෙදා හැරියොත් අපිට මාසයකට අවුරුද්දකට ඩොලර් රුපියල් මිලියන 700ක් ඉතුරු වෙනවා ප්‍රවාහන ගාස්තු විතරක්. ඒ විතරක් නෙවෙයි ගරු මන්ත්‍රීතුමනි. අපේ කොළඹ වරායේ බාධක වැඩි ට්‍රැෆික් එක වැඩි වෙලා තියෙන නැව් බඩු භාණ්ඩ සතිය දෙක රස්තියාදු වෙන්න වෙනවා. හැබැයි ත්‍රිකුණාමල වරායේ එහෙම නෙවෙයි. අපිට මේ තෙල් ටැංක සංකීර්ණයෙන් ඒක උපයෝග කරගන්න පුළුවන්. ඊළඟ අපේ බෙදා හැරීම් ජාලය කොහොමද තිබුණේ? එතන ත්‍රිකුණාමලයේ දුම්රිය ස්ථානයට තියෙනවා ගබඩා සංකීර්ණයක් තෙල් සංස්ථාව සතු. ඊළඟ අපේ රටේ සෑම දුම්රිය ස්ථානකම ගබඩා සංකීර්ණයක් තිබුණා. අනුරාධපුර දුම්රිය ස්ථානයේ ගබඩා සංකීර්ණයක් තියෙනවා. කුරුණෑගල තියෙනවා. බදුල්ලේ තියෙනවා. හපුතලේ තියෙනවා. ගාල්ලේ තියෙනවා. මේ ආදී මහව තිබෙනවා. මේ ආදී වැදගත්ම දුම්රිය ස්ථානවල අපේ රටේ ගබඩා සංකීර්ණයක් තිබෙනවා. එතකොට අපිට නැවෙන් ගෙනල්ලා ත්‍රිකුණාමලෙන් තෙල් ටික බාන්න පුළුවන්. ඒක අපේ ගබඩා සංකීර්ණ ගබඩා කරන්න පුළුවන්. ත්‍රිකුණාමලේ දුම්රිය ස්ථානට ගෙනියන්න පුළුවන්. දුම්රිය ස්ථානෙන් අපිට බෙදා හරින්න පුළුවන්. මේ පාරේ තියෙන මාර්ග තදබද අඩු කරන්න පුළුවන්. වරායේ තියෙන නැව් තදබද අඩු කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ බෙදා හැරීම ජාලය ශක්තිමත් කරොත් තෙල් සංස්ථාවට අතිරේක විශාල වියදම් අවම කරගන්න පුළුවන්. අපි කෝච්චියෙන් තව අපිට ගියා අපිට මතකයි පොඩි කාලේ තෙල් කෝච්චි කියලා කෝච්චියක් තිබ්බා. ඒකට අපි කිව්වා තෙල් කෝච්චිය කියලා. දැන් එහෙම කෝච්චි තියෙනවද? මොකද්ද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ නිසා මම හිතනවා අවුරුදු 42ක් අපේ ආර්ථික ගමනේ විනාශකාරීතම අත්දැකීම අපිට තෙල් සංස්ථාවෙන් පෙන්눔 කරමින් තිබෙනවා. ඒ නිසා මම නැවත කියන්නේ මේ තෙල් සංස්ථාව සතුව තිබුණු මේ වරායේ ගබඩා සංකීර්ණ පවරා ගන්න ලෑස්තිද? මොකද විශාල අනතුරක් තිබෙනවා. කොළඹ වරායේ අපිට මතකයි මුතුරාජවැල ගබඩා සංකීර්ණ යම් තෙල් නල පද්ධතියේ විශාල අර්බුදයක් ආපු වෙලාව තෙල් හිගයක් ඇති වුණා. නැව් ඇවිල්ලා රස්තියාදු වෙන්න පටන් ගත්තා. දැන් මොකද වුනේ අතන? චීන වරාය අපේ තෙල් ටැංකි සංකීර්ණ IOC සමාගමට දුන්නා. නල පද්ධතිය කපාගෙන ගියා. පිත්තල හොඳ ඉන්දියාවට අරන් ගියා. ඒකේ තිබුණ කරාමටික් ගලවගෙන ගියා ඉන්දියාවට. දැන් අපේ සම්පත් අපි දේශප්‍රේමීත්වය කියන්නේ මොකද්ද? ගරු මන්ත්‍රීතුමනි නැවත මම කියන්නේ දේශප්‍රේමීත්වය කියලා කියන්නේ මහ පොළොව ඉඹ ගැනීම හෝ පපුවට ගසා ගැනීම පමණක් නොවේ. කමක් නැහැ ඒකත් ගන්න. හැබැයි වැදගත් මොකක්ද? රටේ ජාතික සම්පත් අපේ රටේ අනාගත දුවදරුවන්ට ආරක්ෂා කරලා දෙන්න සමත්ද? මේ තෙල් ටැංකි සංකීර්ණය තමයි මේ ආණ්ඩුව පිළිබඳව ලිට්මත් පරීක්ෂාව. සැබෑ දේශප්‍රේමීත්වය පිළිබඳව පරීක්ෂා කිරීම තන බවට මේ තෙල් ටැංකි සංකීර්ණය පත් කරගන්න ඕන. අපිට ඉතාමත් වැදගත් සම්පතක්. අපිට හිමි සම්පතක්. අපේ රටේ විශාල ආර්ථිකයට දායකත්ව සපයගත හැකි සම්පතක්. මෙවැනි සම්පතක් පවරා දෙන්න ආණ්ඩුව කටයුතු කරනවද නැද්ද කියලා මේ පාර්ලිමේන්තුව අද කියන්න ඕන. අද කියන්නේ මොකද්ද කරන්නේ? මොකද ගිවිසුම කල්පෙල්ලා තියෙන්නේ. මාස 6කට අත්සන් කරේ. తాවකාලික ගිවිසුමක්. අලුත් ගිවිසුමක් අත්සන් කරන්නේ තෙල් සංස්ථාවට අත්සන් කරන්න බලයකුත් නැහැ. ටැංකි විතරයි තෙල් සංස්ථාවට අයිති. ඉඩම තෙල් සංස්ථාවට අයිති නෑ. ඒ නිසා එතන ඉතාමත් හොඳින් අපිට අයිති සම්පත මේ ඒ වගේම ඉන්දියානු සමාගම් බදු ගෙවලත් නැහැ. අර ඩොලර් 1000 දීලත් නැහැ. ඒ නිසා මම නැවත කියන්නේ මේ තෙල් ටැංකි සංකීර්ණ පවරා ගැනීම අපේ රට ඉතාමත් වැදගත් ශේෂ්ත්‍ර බවට පත් කර හැකියි. ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්. අවසන් වශයෙන් ගරු මන්ත්‍රීතුමනි මා කියන්නේ විශේෂම තෙල් සංස්ථාවේ සේවකින් අතර සාමූහික ගිවිසුමක් අත්සන් කරා. දැන් ඒ සාමූහික ගිවිසුම බිඳ වැටී තිබෙනවා. ඒ නිසා ප්‍රධාන කරුණු තුනක්. එකක් වැඩමුර සේවාවන්ගේ යෙදෙන අයට පඩිය වැඩි වෙනකොට ඊට අනුව වැඩමුර සේවාවේ දීමනාව වැඩි කළ යුතුයි. එයකට නෑ එය සාමූහික ගිවිසුම උල්ලංඝනය කිරීම. දෙවෙනි කරුණ විධායක නිලධාරීන්ගේ සතියන්ත දීමනාව ඔවුන්ගේ වැටුප් වැඩි වෙනකට අනුව ගැලැප්විය යුතුයි. නමුත් වැටුප වැඩි වී තිබෙනවා. නමුත් සතියන්ත දීමනාව වැඩි වී නැහැ. අනිත් වැඩමුර සේවකින්ගේ වැටුප වැඩි වී තිබෙනවා. වැඩිමුර දීමනාව වැඩි වී නැහැ. තුන්වෙනි කරුණ ගත්තොත් තාක්ෂණික සේවයේ නිලධාරීන් මාණ්ඩලික ශ්‍රේණියට යනකොට ඔවුන්ට විශේෂ සේවාවක් හැටියට තාක්ෂණික සේවාවක් ස්ථාපිත කරනවායි කියලා සාමූහික ගිවිසුම එකඟතාවයකට අවිල්ලා තිබුණා. නමුත් ඒ කිසිදු එකඟතාවයක් ඉටු වී නැහැ. ඒ නිසා මම නැවතත්
වෘත්තීය සමිතියත් එක්ක ගනුදෙනු කරන්න සාමූහික ගිවිසුමට එකඟතාවය ආවනම් ස්වාමි පාර්ශ්වයෙන් එම සාමූහික ගිවිසුම ආරක්ෂා කිරීම වගකීමක් තිබෙනවා. නමුත් දැන් ස්වාමි පාර්ශ්වය එම සාමූහික ගිවිසුම උල්ලංඝනය කොට තිබෙනවා. ප්‍රකාශ කරමින් මම අවසන් වශයෙන් මේ බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ ජාතික ආරක්ෂාව, බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ ජාතික ආර්ථිකය, බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ සූරිභාවය, බලශක්ති ක්ෂේත්‍රය තමයි අපේ රටේ අනාගතය. ඒ නිසා ඒ පිළිබඳව වැදගත් තීන්දුව ගැනීමට මේ අමාත්‍යවරු කටයුතු කරනවා බලාපොරොත්තු වෙමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.